සියලු දෙනාගේම අවසරයි. විශේෂයෙන්ම අප්‍රේල් 5 අපේ රටේ ජාතික මැතිවරණයකට දින නියම කරලා තිබෙන වෙලාවක NPP youth විසින් සංවිධානය කරන ලද මේ තරුණ හමුවට අපට ආරාධනා කිරීම පිළිබඳව පළමු කොටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මා හිතන අපි සාකච්ඡාවට බඳුන් කරමින් තිබෙන්නේ හෙට සටන පන පොවන. මොකද්ද අපි ඉදිරියේ තිබෙන සටන? පළමු කොටම අපි හිතනවා තව දුරටත් අපේ රට පාලනය කරමින් තිබෙන්නේ ස්වජාතිකයන් නෙවෙයි. අපේ රටේ තීන්දුව తీරන ගනු ලබන්නේ පාලනය කිරීම සඳහා අවශ්‍ය වන නායකත්වය තෝරගනු ලබන්නේ ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලයත් ඉන්දියානු තානාපති කාර්යාලයත්. ඒ සඳහා අවශ්‍ය වන ඕනෑවටත් වඩා උදාහරණ අද අපි ඉදිරිපිට දිගහැරමින් තියෙනවා. විශේෂයෙන්ම MCC ගිවිසුම හරහා සිදුවෙන සාකච්ඡාව දෙස බැලුවා. පසුගිය කාලේ නැගෙනහිර ජැටියේ සඳහා ගෙන්වන ලද දොඹකර පිළිබඳ මතු වූ ගැටලුව දෙස බැලුවා. මත්තල ගුවන්තොටුපොළ පිළිබඳව ඉදිරියට ගැනීමට තිබෙන තීන්දුව తీරන දෙස බැලුවා. මේ සියල්ලංගෙන් පෙන්눔 කරගන්නේ ජනතාව විසින් පාලනයක් ගොඩනගා ගත්තට ඒ පාලනයේ නායකයන් සහ ඒ පාලනයේ තීන්දුව එක්සත් ජනපද තානාපති කාර්යාලයත් ඉන්දියානු තානාපති කාර්යාලයත් අද අපේ රටේ සිදු කරමින් තිබෙනවා. ඒ නිසා අද අපට සටනක් තිබෙනවා. නවපන්නේ නිදහස් සටනක් තිබෙනවා. නවපන්නේ නිදහස් අරගලයක් තිබෙනවා. ඒ අරගලය අන් කවරක්වත් නොවේ ස්වජාත පාලනයක් ගොඩනැගීම සඳහා වූ අරගලය. ඒ වගේම අපේ රටේ ආර්ථිකයේ මේ තීන්දුව විශාල ප්‍රමාණයක් තවදුරටත් ගණමින් තිබෙන්නේ අපේ රටේ මහ බැංකුව හෝ මුදල් අමාත්‍යාංශය හෝ නොවේ. විශේෂයෙන්ම පසුගිය කාලේ අපේ රටේ ඇති කරන ලද බදු ප්‍රතිපත්තියේ වෙනස්කම්, දේශීය ආදායම් බදු පනත, ඒ වගේම පසු කාලේ ඇති කරන ලද මූල්‍යම ශේෂ්ත්‍ර වෙනස්කම්, ඒ සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හා ලෝක WTO ලෝක වෙළඳ සංවිධානය විසින් අපට සකස් කොට ඉදිරිපත් කළ න්‍යාය පත්‍රය. ඒ එකකදී තියෙනවා 2021 වෙන විට අපේ රට සියලු ආනයනික බදු වලින් නිදහස් වන රාජ්‍ය බවට පත් කළ යුතුයි කියලා. ඒ අනුව පසුගිය අවුරුදු 5ක කාලය මුළුල්ලේම ක්‍රමානුකූලව වාර්ෂිකව විශාල බදු ප්‍රමාණයන් ආනයනික බදු ප්‍රමාණයන් විශාල ශේෂ්ත්‍ර ගණනාවක් ඉවත් කරමින් තිබෙනවා. එහි අරමුණ අන් කවරක්වත් නොවේ අපේ රටේ මේ නිශ්චිත මොහොතේ හෝ ඉතුරු වී තිබෙන යම් ජාතික ආර්ථිකයේ පංගුවක් තිබෙනවා නම්, යම් කර්මාන්තයේ පංගුවක් තිබෙනවා නම්, යම් සේවාවේ අපිට පංගුවක් තිබෙනවා නම්, ඒ පංගුව මුළු මුනින්ම ගිල ගැනීමට අදාළ තීන්දුව తీරන අද ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයත් ලෝක වෙළඳ සංවිධානයත් විසින් ඉදිරිපත් කරමින් තිබෙනවා. අපේ පාලකයන් ඉටු කරමින් තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ ස්වාධිපත්‍ය පිළිබඳ අරගලයක් අද අපිට ඉතුරු වී තිබෙනවා. ඒ වගේම අපි දන්න මෑත කාලයේ සිදුවෙමින් තිබෙන පරිසර පද්ධතිය ඇති වී තිබෙන විනාශය, මධ්‍ය කඳුකරය කියන්නේ අපේ හදවත. එහි සිට ගුරුරාගලන ගංගා පද්ධතිය කියන්නේ අපේ රුධිර සංසරණ පද්ධතිය. මේ වනාන්තර කියන්නේ අපේ හුස්ම. දැන් මොකද සිදු කරමින් තිබෙන්නේ? මුළු ගංගා පද්ධතියත්, මධ්‍ය කඳුකරයත්, වනාන්තර පද්ධතියත්, අපේ හදවතත්, අපේ රුධිර සංසරණ පද්ධතියත්, අපේ හුස්ම ටිකත් මුළුමනින්ම විනාශ කිරීමට අදාළ තීන්දුව తీරන ගණමින් තිබෙනවා. මේ අපේ ජීවිතය මරණය කරා කැඳවාගෙන යන තීන්දුව වලට එළඹෙමින් තිබෙනවා. ඒ පිළිබඳව සටනක් අපිට ඉතිරි වී තිබෙනවා. ඒ වගේම අපේ එරංග සහෝදරය පැවසු පරිදිම මා විශාල මිත්‍යාවකට සමාජ කැඳවාගෙන යමින් තිබෙනවා.
හග්ගෙඩියෙන් අනාගතේ කල්පනා කරන, ලකි ප්ලාන්ට් එකෙන් ගෙදර ධනය ගැන කල්පනා කරන සමාජයක් නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ මිත්‍යාවට එරෙහිව අරගලයක් අද අපිට ඉතුරු වී තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන මේ ගොඩනැගෙමින් තිබෙන සමාජයේ මුළුමනින්ම වෙනස් කිරීම සඳහා වූ අරගලයක පංගුකරුවන් සහ කොටස්කරුවන් වීම අත් නොහල හැකි වගකීමක් බවට අද අපට ඒත්තු ගන්නවමින් තිබෙනවා, පෙන්වමින් තිබෙනවා. ඒ නිසා මා හිතනවා මෙතෙන්ට එක් රැස් වී තිබෙන ඔබ සතුව මේ අරගලයේ ප්‍රධානතම කොටස්කරුවන්, ප්‍රධානතම පංගුකරුවන් බවට පත් වෙන එක වළක්වන්න බැරි ලෙසටම ඔබගේ ජීවිතය හා ගැට ගැසී තිබෙනවා. ඒ නිසා අපි ආරාධනා කරන්නන් කවරක්වත් නෙවෙයි. මේ වෙනස් කිරීම සඳහා ඔබ ඔබගේ දායකත්වය ලබා දෙන්න. ඒ වගේම මේ දේශපාලනයට මොකද්ද සිදු වී තිබෙන්නේ? අද අපි ගත්තොත් අපේ රටේ දේශපාලනේ මුළුමනින්ම ජාතික දේශපාලනය ජාතික වශයෙන් පවුල් කීපයක් මතද, ප්‍රාදේශීය දේශපාලනය ප්‍රාදේශීය පවුල් කීපයක් මතද කේන්ද්‍රගත වී තිබෙනවා. අපි පාර්ලිමේන්තුව බැලුවොත් පාර්ලිමේන්තුවේ ඊළඟ පියවර ඊළඟ ලේයර් එක සපයන්නේ හිටපු ඇමතිවරු සහ හිටපු മന്ത്രിවරුන්ගේ දුවදරුවෝ. පළාත් සභාව බැලුවොත් ඒකේ ඊළඟ කණ්ඩායම නිර්මාණය කරලා තිබෙන්නේ ප්‍රාදේශ සභාවේ හිඳවා සිටින තමන්ගේ දරුවන් සහ සමහර තැන්වල බිරින්දෑවරු. එනිසා මේ මුළු දේශපාලනයේම ජාතික වශයෙන් පවුල් කීපයක් මත හා ප්‍රාදේශීය වශයෙන් පවුල් කීපයක් මත කේන්ද්‍රගත වූ දේශපාලනයක් ඉතුරු කොට තිබෙනවා. එනිසා අපේ රටට නව දේශපාලන බලයක් අත්පත් කර ගැනීම සඳහා නව තාරුණ්‍ය නැගී සිටීමක්, නව තාරුණ්‍ය අරගලයක් අපි ඉදිරියට කළ යුතු තිබෙනවා. ඒ වගේම අපේ රැකියාව වෙනදපළ ගත්තොත් අද ඔබ දකින්න ඇති හම්බන්තොට පළාතට ගියොත් හම්බන්තොට පළාතේ ආණ්ඩුවේ ප්‍රධානම කැන්නසින් ව්‍යාපාරයේ යෙදෙන්නේ උපාධියගත් දුවදරුවන්. මාතර ගත්තත් කැන්නසින් ව්‍යාපාරයේ ප්‍රධානම කොටස්කරුන් බවට පත් වී තිබෙන්නේ උපාධිධාරීන්. අවුරුදු 4කට වඩා වැඩි පාඨමාලාවක් හදාරලා ඒ විෂයන් පිළිබඳ විශාල නිපුණත්වයක් අරගෙන නාමල් රාජපක්ෂගේ කැන්නසින් ව්‍යාපාරයට දරුවන්ට යන්න සිදු වී තිබෙනවා. ලක්ෂ්මන් යාපගේ කැන්නසින් ව්‍යාපාරයට දරුවන්ට යන්න සිදු වී තිබෙනවා. රට පුරා හැකියාව තිබෙන, දක්ෂතාවය තිබෙන තරුණ තරුණියන්ගේ කොන්ද කඩා දේශපාලකයන් පිටුපස හඹාගෙන යන, දේශපාලකයන් පිටුපස හඹාගෙනට වඩා ගාට යන තාරුණ්‍යයක් නිර්මාණය කරලා තිබෙනවා. උන්ට රැකියාවක් හොයා ගැනීම වෙනුවෙන් දේශපාලනයේ කියන්නේ ඒගොල්ලන්ගේ අතකොළු සහ ඒගොල්ලගේ වැඩකරුවන් බවට පත් වෙන සිදු වී තිබෙනවා. මේ වෙනස් කළ යුතු නැද්ද? එනිසා සෑම ශාස්ත්‍රයකම අධ්‍යාපනය බැලුවත්, සෞඛ්‍ය ශාස්ත්‍රය බැලුවත්, පරිසර ශාස්ත්‍රය බැලුවත්, ආර්ථික පැත්තෙන් බැලුවත්, සුජාත පාලනය පැත්තෙන් කල්පනා කරලා බැලුවත්, රැකියාව වෙළඳපොළ පැත්තෙන් බැලුවත් අපේ රටේ විශාල අර්බුද ගණනාවක් නිර්මාණය වී තිබෙන රාජ්‍යයක් අපි ඉදිරිපිට තිබෙනවා. අපි මේ රටේ ජනතාවගෙන් සහ ඔබගෙන් අහන්නේ එක දෙයයි. මෙය තව දුරටත් ඉවසා වදාරගෙන අපි කටයුතු කළ යුතුද? මේට එරෙහිව අපි අරගලයක් කළ යුතුද නැද්ද? අපි හිතනවා මේට එරෙහිව ප්‍රබලතම අරගලයක් දියත් කිරීම සඳහා වූ බලපෑමක් අපි හැම දෙනාටම ඇති කරන දේශපාලන සහ ආර්ථික වටපිටාවක් අද අපේ රට තුළ නිර්මාණය වෙලා තිබෙනවා. ඒ කිසිසේත්ම කවුරුව කල්පනා කරනවා නම් මේන් පලා යන්න, කවුරුව කල්පනා කරනවා නම් මේන් සැඟවෙන්න කිසි කෙනෙකුට පලා ගොස් බේරෙන්න බැරි, සැඟවි බේරෙන්න බැරි මහා විසම චක්‍රයකට අපේ තරුණ පරම්පරාව ගොදුරු වී තිබෙනවා. මුළු මහා සමාජයම කොටස්කරුවන් ලෙස මුළු මහා සමාජයම ගොදුරු වී තිබෙනවා. ඒ ප්‍රධානතම ගොදුරු වීම බවට අපේ රටේ තරුණ පරම්පරාව පත් වෙමින් තිබෙනවා. ඒ නිසා අපි ඔබට එක සහතිකයක් ලබා දී හැකියි. මේ අරගලය සහතික වශයෙන් අප විසින් ශක්තිමත් කළ යුතු, අවසන් කළ යුතු, ජයග්‍රහණයෙන් අවසන් කළ යුතු අරගලයක් අපි ඉදිරිපිට තිබෙනවා. ඒ අරගලය අපි ඉදිරියට ගෙන යන්න ඕනකම තිබෙනවා. ඒ සඳහා ප්‍රධානතම ක්‍රියාධරයන් බවට පත් වෙන්නේ කවුද? ඒ සඳහා ප්‍රධානතම කාඩරුවරු බවට පත් වෙන්නේ කවුද? ලෝකේ පුරා සමාජ පරිවර්තනයෙන් ඉදී, සමාජ අරගලයෙන් ඉදී, ලෝකේ පමණක් නෙවෙයි ලංකාවේ සෑම නිදහස් අරගලයක් තුළම
අධිරාජ්‍යවාදයට එරෙහිව තිබුණු අරගලය, මේ පැවති පාලනයන්ට එරෙහිව තිබුණු අරගලය, කලා ශාස්ත්‍රයේ විකල්ප කලා ධාරාවක් නිර්මාණය කිරීම, සාහිත්‍ය ශාස්ත්‍රයේ විකල්ප සාහිත්‍ය ධාරාවක් නිර්මාණය කිරීම, දේශපාලන ශාස්ත්‍රයේ විකල්ප සාහිත්‍යද දේශපාලන ධාරාවක් නිර්මාණය කරේ ඒ ප්‍රමුඛතම කාර්යභාරය ඉටු කරලා තිබෙන්නේ අපේ රටේ තරුණ පරම්පරාව, ඒ ඔබ මෙතන ඉන්න සෑම දෙනාම. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙහි ප්‍රධානම කොටස්කරුවන් සහ පංගුකරුවන් විය යුත්තේ ඔබ. විශේෂයෙන්ම ලැබෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපි කොළඹ දිස්ත්‍රික්කයෙන් ඒ සඳහා ප්‍රබලතම තරුණ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඥානය තිබෙන, දැක්ම තිබෙන, මේ රටේ පුරවැසියන්ට ලෙන්ගතුභාවය තිබෙන, ආදරය තිබෙන, මේ රට පිළිබඳ විශාල කැක්කුමක් සහ උවමනාවක් තිබෙන, මේ වෙනස් කිරීම සඳහා ස්ථිර අදිටනක් තිබෙන, ඒ වෙනස් කිරීම සඳහා තමන්ගේ කාලය ශ්‍රමය සියල්ල කැප කිරීමට සූදානම් තරුණ කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. අපි හිතනවා මේ දේශපාලනය තාරුණ්‍යයට කැඳවිය යුතු දේශපාලනය. එහෙම නැත්නම් පුතා ගිහිල්ලා තාත්තට ඇවිදින්න බැරි නිසා මම රැස්වීමට ආවා කියන දේශපාලනයද අපිට ඕන. තාත්තට ඇවිදින්න බැරි නිසා වේදිකාවට එන පුතා නෙවෙයි. කොරගසා යන රාජ්‍යයක්, බිඳ වැටමින් තිබෙන රාජ්‍යයක්, අඩපණ වී තිබෙන රාජ්‍යයක්, මේ රාජ්‍ය ගොඩනැගීම සඳහා යලි ප්‍රතිනිර්මාණය කිරීම සඳහා වූ දේශපාලනයකට තාරුණ්‍යයක් කැඳවීමේ දේශපාලනය NPP විසින් අද තීන්දුව කරලා තිබෙන ක්‍රියාවට නගමින් තිබෙනවා. එය කොරගසමින් තිබෙන රාජ්‍යයට, බිඳ වැටමින් තිබෙන රාජ්‍යයට, අඩාල වෙමින් තිබෙන රාජ්‍යයට නව නැවුම් පරිවර්තනයක් අත්පත් කර ගැනීම සඳහා කටයුතු කරන තාරුණ්‍ය පරම්පරාවක් ඇඳවපු වේදිකාව NPP වේදිකාව කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම මේ මැතිවරණ වේදිකාවෙන් ඔබට යන විශාල ලෙස පැතිරුණු පුලුල් පරාසයක් කරා කැඳවාගෙන යන සටන් ව්‍යාපාරයක් අනිවාර්ය ලෙස මේ මහ පොළොවේ ආරම්භ කළ යුතුයි. එය කුඩා ප්‍රමාණයෙන් පැන නගින්න පුළුවන්, තැන තැන පැන නගින්න පුළුවන්. හැබැයි ඒ සීළු අරගලේ එක් තැනකට කැඳවා මහා මහෝගයක් බවට පත් කිරීමේ දැඩි අදිෂ්ඨානයක් සහ ස්ථිර වමනාවක් අපි සතුව තිබෙන බව මම ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. මේ කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පස්සේ සිදුවිය හැකි කුමක්ද? ඒ කිසිසේත්ම කුඩා හෝ සුබවාදී ගමනකට දොරටු විවෘත වී නැත. කුඩා හෝ සුබවාදී ගමනකට. කවුරු හරි කල්පනා කරනවා නම් නීතියේ විධානයේ ආධිපත්‍යතාව වූ රටක් නෑ බිඳ වැටිච්ච රාජ්‍ය තවත් වේගවත් කරනවා. කවුරු හෝ කෙනෙක් කල්පනා කරනවා ආර්ථිකම වශයෙන් යම් සහනශීලී ආර්ථික ප්‍රතිපත්තියකට යොමු වෙන රාජ්‍යයක් නෑ ඒ වෙනුවට විනාශකාරී ආර්ථික ප්‍රතිපත්ති ගමන් කරන රාජ්‍යයක් නිර්මාණය කරනවා. කවුරු හෝ කල්පනා කරනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස හැම කෙනාටම තමගේ අදහස් ලිවීම කියවීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම අයිතිය පුළුල් වෙන රාජ්‍යයක් වෙනුවට ඒකාධිපතිත්වයේ තමන්ගේ තනි හිතුවක්කාරී මතයන් සක්‍රියාකාරීත්වයේ සමාජ වෙත පොළඹවන දේශපාලනයක් අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පස්සේ දියත් වීමට නියමිතයි. ඒ වගේම වංචාවෙන්, දූෂණයෙන්, මජරකමෙන් පිරුණු පාලන ක්‍රමයක් දියත් වීමට නියමිතයි අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පසුව. ඒ නිසා අපි විශ්වාස කරනවා අගෝස්තු මාසයේ 5 වෙනිදා මැතිවරණදී ගනු ලබන ජයග්‍රහයි පියවර ඉන් පසුව එළඹෙන විනාශකාරී පාලනයට එරෙහිව ශක්තිමත්ව සටන් ක්‍රියාදාමයක ප්‍රබලතම පියවරක් බවට අගෝස්තු මාසයේ 5 වෙනිදා පියවර අපි පත් කරගත යුතුයි. මොකද අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පසු අපි සාමාන්‍යයෙන් ගත්තොත් අපි දන්නවා ඡන්ද කාලයට කියන අපායේ ඉන්ටර්වල් කියලා. හැබැයි ඡන්ද කාලේ දියත් වෙන ආකාරය දිහා බලපුවාම ඉන්ටර්වල් මෙහිමනම් නේද පාඩම් පටන් ගත්තාම කොහොම වේද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අද අපි ඉදිරිපිට ඉතා හොඳින්ම විද්‍යාමාන වෙමින් තිබෙනවා. අපිට ඒත්තු ගන්නමින් තිබෙනවා. අපිට පෙන්වමින් තිබෙනවා. අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පසුව අපේ රටේ එළෙන දේශපාලන සිතියම ඒ සිතියමේ එක් අන්තයක් ඉතාමත් විනාශකාරී ප්‍රබල අන්තයක් බවට පත් වෙන එක වළක්වන්න බෑ. එහෙනම් ඊට එරෙහිව ඉතාමත් ප්‍රබල විකල්පෙම අන්තය අපි නියෝජනය කළ යුතුයි. ඒ නියෝජනය කළ යන්නේ කවුද? කාටද කළ හැකි වන්නේ? ඒ පැරණි පසුගිය අවුරුදු 5ක් මම හිතන ලංකා ඉතිහාසයේ පසුගිය අවුරුදු 5 අපි ඉතිහාස පොතක ලිව්වොත් ඒ අවුරුදු 5 තියෙන හිස්පිටු 5.
කාලයේ කාදමන ලද ඉතිහාසයට අලුතේ කිසිවක් ඉතුරු නොකරලද යහපත්ව යහපත් කිසිවක් ඉතුරු කරන්න අසමත් වුණු හිස් පිටු පහක කාල පරිච්ඡේදයක් ගත වී තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ පැරණි යල්පිනු ඒ කණ්ඩායම් වලට අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පස්සේ දේශපාලන භූමියේ වීර කාව්‍යයක් නිර්මාණය කරන්න හැකි වෙන්නේ. ඔවුන්ට පුළුවන්කම තිබෙන්නේ පසුබෑමේ කාර්යය, යටත් වීමේ කාර්යය, එහි කීමේ කාර්යය සහ වෙළඳ ගැනීමේ කාර්යය. ඒකයි සිදුවන්නේ. ඒක වෙළඳ ගන්නවා, ඒක යටත් වෙනවා, ඒක එහි කියනවා, ඒක නිහඬ වෙනවා. ඒ වෙනුවට අගෝස්තු මාසයේ 5 වෙනිදාගෙන් පසුව ඒ ලැබෙන විනාශකාරී දේශපාලනයට එරෙහිව ප්‍රබලතම සටන් ව්‍යාපාරේ, ප්‍රබලතම මතවාදී අරගලේ, ප්‍රබලතම ජනතා ව්‍යාපාරේ ගොඩනැගීමේ කාර්යභාරයට අපි සම්මාදම් වී යුතු දායක වී යුතු. මම හිතනවා එහිදී මෙතන ඉන්න තාරුණ්‍ය ඔබගේ ජීවන විලාසය අරගලේ බවට පත් කරගන්න. ඔබගේ ජීවිතයේ පැවැත්ම සටන්කාරීත්වය බවට පත් කරගන්න. ඔබගේ මැදිහත් වීම වෙනස් කිරීමේ දිශාව බවට පරිවර්තනය කරගන්න. ඒ වෙනුවෙන් සියලු දෙනාට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම.